අයිබෝන් හැම දෙනාටම CK Creative Studio channel එකෙන් ඔබ වෙත ඉදිරිපත් කරන දෙවැනි වීඩියෝ තමයි මේ. ඉතින් අද ඔබට මම පැහැදිලි කරන්න යන්නේ ගිය සතියේ අපි කතා කරපු graphic නිර්මාණකරණයේදී වැදගත් වන මූලික කරුණු අතරින් ප්‍රධාන කරුණක් ගැනයි. ඒ තමයි layout designing කියන කොටස. ගිය සතියේ පාඩමේදී අපි ඉගෙන ගත්තා graphic නිර්මාණකරණයේ මූලික කරුණු විදිහට ඉලක්කගත ප්‍රේක්ෂකයින්, නිවැරදි අකුරු වර්ගය, ජ්‍යාමිතික හැඩතල රේඛා භාවිතය, එතන අපි කියනවා vector graphics, රූප, images, raster graphics, වර්ණ, අපි වර්ණ ගැන කතා කරා. අපි ඉදිරියට තවත් පාඩමකින් ඒ ගැන විස්තරාත්මකව කතා කරමු. නිවැරදි පිටු සැලසුම සහ නිර්මාණශීලීත්වය. මෙන්න මේ ප්‍රධාන කරුණු අතරින් ඊටාම වැදගත් කරුණක් තමයි මේ නිවැරදිව පිටු සැකසුම නැත්නම් layout design කියන කොටස. අපි අද පාඩමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ layout එකක් නිවැරදිව සකස් කර ගැනීමේදී අපි දැනගත යුතු කරුණු සහ කොහොමද ඒක කරන්නේ කියන එක මූලික පියවරක් තබන්න. අපි කොහොමද නිවැරදි ආකාරයට පිටුවක් සැලසුම් කරන්න කියන එක තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. Introduction to layout design. Layout design හැඳින්වීම. graphic designer කෙනෙක් දැනගත යුතු වැදගත්ම කොටසක් තමයි මේ layout design කියන කොටස. මේ layout එක කියන එක අපි පැහැදිලි කරගත්තොත් අපි එකට ඉංග්‍රීසියෙන් කියනවා blueprint එකක්, එහෙම නැත්නම් master plan එකක් කියලාත් කියනවා. මේක අපි සිංහලෙන් නිර්වචනය කරොත් අපි නිර්මාණය කරන අවකාශය තුල ඇති මූලික කොටස්. දැන් මෙතන නිර්මාණය කරන අවකාශය කිව්වහම අපි නිර්මාණය කරන ඕනම තලයක් මේකට අදාළ වෙනවා. අවකාශය කිව්වහම එතනදී අපිට තීරණය කරන්න වෙනවා මේ අවකාශයේ ප්‍රමාණය ගැන. ඒ ප්‍රමාණය තුල අපි භාවිතා කරන මූලික කොටස්. දැන් මේ මූලික කොටස් කියන්නේ දැන් අවකාශය අපි හිස්ව තියන්න බෑනේ. අපිට ඕනේ යම්කිසි විදියට ඒකට ඇතුල් කරන්න ඕන කොටස් තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ටෙක්ස්ට් තියෙනවා, ජ්‍යාමිතික හැඩතල ජ්‍යාමිතික රේඛා තියෙනවා, ඊළඟට ඉමේජස් තියෙනවා, පින්තූර, ඊළඟට අපි වර්ණ භාවිතා කරනවා. මේ වගේ කොටස් කිහිපයක් තියෙනවා. එතකොට මේ කොටස් නිවැරදි ආකාරයට පෙළ ගැන්වීම සඳහා භාවිතා කරන සැලසුම තමයි layout එකක් කියලා අපි හඳුනාගන්නේ. ඔයගලන්ට මේ සාම්පල් එක මම ගිය පාඩමේදීත් සාකච්ඡා කරා. මේ තියෙන්නේ මෙතනින් ඔයගලන්ට දල අදහසක් ගන්න පුළුවන් layout එකක් ගැන. අපි කොටු විදිහට highlight කරලා තියෙන මේ මුල් කොටස තමයි අපේ blueprint එක. එතකොට මේ master plan එකෙන් අපිට නිර්මාණයක් විදිහට ගන්න පුළුවන් මේ වගේ layout එකක්. design layout එකක්. එතකොට මේ blueprint එක ඊටාම වැදගත් වෙනවා අපේ design එකට. කොහොමද වැදගත් වෙන්නේ කියන එක තමයි ඊළඟ කොටසේ අපි සාකච්ඡා කරන්නේ. දැන් layout එකක් අපිට කොච්චර වැදගත්ද? එතෙන්දී අපිට සාකච්ඡා කරන්න වෙනවා මොකද්ද මේ layout එකේ වැදගත්කම? දැන් පණිවිඩය, දැන් message එක තමයි very important. මේ message එක audience එකට නිවැරදි ආකාරයට සහ ඵලදායී ලෙස යවන්න තමයි අපිට layout එකක් ඕනේ. තවත් විදිහකින් කිව්වොත් අපේ මූලික කොටස්, දැන් මූලික කොටස් තියෙනවා. දැන් text, images, ඊළඟට අපි ගන්නවා ජ්‍යාමිතික හැඩතල, වර්ණ, මේවා අතර සම්බන්ධතාවයක් පවත්වා ගන්න. ඒ කියන්නේ harmony එක, harmonious design එක. ඒ කියන්නේ මේක එකකට එකක් මේ තුල සම්බන්ධතාවයක් ඇති කරගන්න අපිට layout එකක් ඕන වෙනවා. ඒ වගේම අපේ අන්තර්ගත වෙන කරුණු තුල ප්‍රේක්ෂකයාගේ අවධානය නිවැරදි දිශාවට යොමු කරවීමට. ඒ කියන්නේ දැන් අපි ඇහැ ගමන් කරන විදිහ මේ ඩිසයින් එක තුල ඇහැ යන්න ඕනේ කොහොමද? කොතනින්ද ආරම්භක තැන, කොතනද අවසාන තැන? අන්න ඒක තමයි තාම වැදගත් වෙන්නේ. මේ layout එකක් කොතරම් වැදගත් වෙනවද කිව්වොත්
ඇත්තටම ලේඅවුට් එකක් නැතුව අපි නිර්මාණයක් කරොත් ඒක කොහොම වෙයිද කියන එක අපිට ඊළඟට හිතා ගන්න පුළුවන් වෙයි. දැන් මේ තියෙන්නේ ලේඅවුට් එකක් ගැන යම් කිසි අවබෝධයක් ඔයගලන්ට ලබා දෙන්න මම භාවිතා කරන එක ක්‍රමයක්. ඒ කියන පින්තූරය දිහා බැලුවොත් කුස්සියක අපිට පේන රූපයක්. දැන් මේ රූපය තුල මට නම් ඇත්තටම මේක දිහා බැලුවොත් ටිකක් ඔළුව කරකින ස්වරූපයක් තේරෙනවා. ඒකට හේතුව තමයි මට මේක කොතනින් පටන් අරන් කොතනින් ඉවරනද කියලා හිතා ගන්නත් බෑ. ඒ වගේම මේක තුල තියෙන එකිනෙකක් කොටස් හඳුනා ගැනීමට යම්කිසි වෙලාවක් ගත වෙනවා. හැබැයි ටිකක් වෙලා ගත්තොත් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක තුල ගොඩාක් අයිටම්ස් ඇති අනවශ්‍ය දේවල් ගොඩාක් තියෙනවා. ඒ තුලින් අපිට හරි අවබෝධයක් ගන්න බෑ මේක මොකක්ද කියන එක. මේ ලේඅවුට් එක ගැන හරි අවබෝධයක් ගන්න බෑ. එතකොට මේක හරිම සංකීර්ණයි බැලු බැලමට. ඒ වගේම ඔයගලන් B රූපේ දිහා බැලුවොත් මේ B රූපේ තුල අපිට පැහැදිලිව පේනවා නිවැරදි සැලැස්මක් සහ පිළිවෙලක්. පිළිවෙල සහ පිරිසිදුකම කියන එකත් මේ ලේඅවුට් එක තුලින් ඇති වෙනවා. ඕගොල්ලෝ කැමති මොන වගේ ගේක පදිංචි වෙන්නද? ඕගොල්ලන් කැමති සාමාන්‍යයෙන් ගෙවල් එකට එකතු වෙලා තියෙන නිවාස සංකීර්ණයක පදිංචි වෙලා ඉන්නද? එහෙම නැත්නම් වත්තක් මැද්දේ තියෙන වෙන් වෙච්ච කුඩා හෝ විශාල නිවසක පදිංචි වෙලා ඉන්නද? ඒක ඕගොල්ලන් හිතුවොත් ඕගොල්ලන්ට තේරෙයි. නිවාස සංකීර්ණයක අපි ජීවත් වෙනකොට අපිට වටපිටාවේ තියෙන හුස්ම ගැනීමේ තියෙන අවකාශය අඩුයි. ඒකට හේතුව තමයි එතන ජනාකීර්ණයි. සහ එතන තියෙන පරිසරයේ තියෙන සංකීර්ණ බව නිසා අපිට ඒ තුල නිදහස් මානසිකත්වයක් රඳාපවත්වා ගන්න අමාරුයි. අපි අර කුඩා ගෙයක් එහෙම නැත්නම් විශාල ගෙයක් වත්තක් මැද්දේ තියෙන වෙනමම තියෙන තැනක පදිංචි වෙලා හිටියාම අපිට තියෙනවා මොකද්ද? හුස්ම ගන්න හොඳ අවකාශයක් සහ වටපිටාවක්. ඒතකොට ඩිසයින් එක තුල තිබිය යුතු ප්‍රධාන අංගයක් තමයි ඒ වටපිටාව සකස් කරලා තිබෙන්නේ. එතකොට මේ වටපිටාව මේකේ හොඳට තියෙනවා මේ අපි ගත්ත B කියන රූපය තුල. ඉතින් මේකෙන් ඔයගලන්ට තේරෙනවා ලේඅවුට් එකක් නිවැරදි ආකාරයට නොතිබ්බොත් සහ ලේඅවුට් එකක් නිවැරදිව තිබ්බොත් කියන මේ දෙක අතර තියෙන වෙනස ඔයගලන්ට මේකෙන් අවබෝධ වෙනවා. ඉතින් තේරුම් ගන්න පුළුවන් තරම් මේ B රූපයේ ආකාරයට. ඒ කියන්නේ මේ විදිහටම නෙමෙයි දැන් ඩිසයින් එකක් කරනකොට මෙන්න මේකේ තියෙන කොටස් ඔයගලන් අවබෝධ කරගන්න. එකක් තමයි නිදහස් අවකාශය සහ ඒක arrange කරලා තියෙන order එක. ඇහැ ගමන් කරන දිශාව. ඒවට භාවිතා කරන එක එක items වල තියෙන harmonious බව. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එimhe එකකට එකක් ගැලපීමේ ගතිය. අන්න මේවා ඔක්කොම මේ ඩිසයින් එකට අදාළ වෙන්න ඕනේ. සහ අනවශ්‍ය දේවල් ඉවත් කරලා අවශ්‍ය මූලික කොටස් පමණක් ඉතුරු කිරීම. ලේඅවුට් එකක් නිර්මාණයේදී සැලකිය යුතු මූලික කරුණු. මෙතනදී මම සාකච්ඡා කරන ප්‍රධාන කරුණු හතරක් විතරක් නෙමෙයි තියෙන්නේ. තව ගොඩක් කරුණු තියෙනවා. නමුත් මේ හතර අපි මූලික අවස්ථාවට පමණක් උපයෝග කරගන්න පුළුවන්. ඒ කියන්නේ මූලිකව ලේඅවුට් එක නිර්මාණය කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන අවස්ථාවන් හතරක් තමයි මේ තියෙන්නේ. මෙතනදී මම මුලින්ම සඳහන් කරලා තියෙනවා use a grid කියන එක. දැන් grid එකක් කිව්වහම මෙතනදී කියන්න පුළුවන් ජාලයක් කියලා. එතකොට මේකේ අදහස මේ grid එකේ අදහස නිවැරදි ආකාරයට සමතුලිත බවක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි balance එකක්. දැන් ඩිසයින් එකේ balance කියන එක ඉතාම වැදගත් ඩිසයින් එකක් කරනකොට. ඒ balance එක මේ grid එක තුලින් අපිට ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා අපි grid එකක් භාවිතා කිරීම ඉතාම වැදගත්. මම පෙන්නන්නම් ඔයගලන්ට කොහොමද grid එකක් හදාගන්නේ කියලා Adobe InDesign කියන software එක තුලින්. මේ තියෙන Adobe InDesign කියන software interface එක. මේකේ මම හදලා තියෙනවා sample grid එකක්. මම content එකක් ඇතුල් කරලා තියෙනවා. මේ වගේ නිල් පාට frame එකක්. ඒ වගේම මම භාවිතා කරලා තියෙනවා text එකක්. ටිකක් ලොකු අකුරින්. ඒ වගේම තවත් text කොටස් කීපයක් භාවිතා කරලා තියෙනවා. මේක අපි මේ grid එක නැතුව බැලුවොත් අපිට පේන්නේ මේ ආකාරයට. සැහැල්ලුවෙන් අපිට ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්. මොකද ගොඩාක් contents නැහැ. මේ white space කියන ඒවා තියෙනවා. ඒ කියන්නේ හුස්ම ගන්න අවකාශයක් අපි ඉතුරු කරලා තියෙනවා. එතකොට මේ වගේ layout එකක් අපි හදාගන්නේ කොහොමද?
එතෙන්දී අපිට අවශ්‍ය වෙනවා දැන් ඉස්සෙල්ලාම අපි මේ මෙෂරින් සිස්ටම් එකක් ගැන අවබෝධයක් ගන්න වෙනවා. මිනුම් ක්‍රමයක්. මේ මිනුම් ක්‍රමය අපිට හදා ගන්න පුළුවන්. මේ මිනුම් ක්‍රමය වෙනස් කර ගන්න පුළුවන්. මේ Adobe InDesign කියන software එකේ මේ edit වල preferences කියන කොටසේ units and increments කියන තැනට ගිහිල්ලා එතනින් අපි මෙන්න මේ ruler units කියන තැන මේ spread කියන එක එතනින් තියන්න. ඒක වෙනස් කරන්න එපා. මේ horizontal එකයි vertical rule එකයි දෙකම එකම measurement එකට වෙනස් කරන්න ඕනේ. දැන් අපි සෙන්ටිමීටර්ම තියමු. දැන් මේකේ සෙන්ටිමීටර තියෙන්නේ. සෙන්ටිමීටර කියන්නේ අපිට පහසු measurement එකක්. මිනුම් ක්‍රමයක්. measuring system එක. මිලිමීටර්ස් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක ඒ විදිහට හදලා ඕකේ කරාම මෙතන ඉඳන් දිගටම තියෙන ડોකියුමන්ට්ස් වලට ඒ සිස්ටම් එක ඇප්ලයි වෙනවා. එතකොට අපි new document එකක් හදා ගන්නවා. ඒ new document එකේදී අපි තෝරගන්නවා job එක කොතනටද finalize කරන්න කියන එක. ඒ කියන්නේ job එක අපි එලි දක්වන්නේ කොතනදද? මුද්‍රණයටද? web page එකක් විදිහටද? mobile app එකකටද? නැත්නම් mobile interface එකකට. එතනදී අපි තෝරගන්න ඕනේ පිටුවේ ප්‍රමාණය. අපි A4 කියන size එක තමයි අපේ standard size එක අපි තෝරගත්තා. මම A4 size එකක් තමයි හදලා තියෙන්නේ. ඊට අමතරව මෙතනින් මට columns ගානක් තීරණය කරන්න පුළුවන්. මම මෙතනින් තීරණය කරන්නේ නැතුව මම වෙනත් තැනක් අපිට තියෙනවා. මෙතනින් කරන්නත් පුළුවන්. මේ විදිහට මේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ columns එනවා. ගැටයක් කියන්නේ මෙන්න මේ gap එක. මේ columns අතර තියෙන පරතරය. ඒක සාමාන්‍යයෙන් අපි මිලිමීටර් 5 ප්‍රමාණයට තියාගන්නවා maximum. අපිට අඩු කරන්න පුළුවන්. ඔය විදිහට ඔයගලන්ට මිලිමීටර් 5ක gap එකක් ගන්න පුළුවන්. මම මේ margins ටික මේ වටේ තියෙන margins top left bottom right කියන මේ margins හතර මේ මෙතන inside outside කියලා තියෙනවා. මේ facing pages කියන command එක on වෙලා තියෙන හින්දා ඒක off කරාම ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන් හරියට. සෙන්ටිමීටර් 1.5ක් apply කරනවා. කළා වටේටම මම okay කරනවා. මට මෙන්න මේ columns අවශ්‍ය නැත්නම් මට මේක අයින් කරන්න පුළුවන්. මට මේ margin එක නැවත වෙනස් කරන්නත් පුළුවන්. layout වල margins and columns. එතනින් columns එකක් කළා මේ margins වෙන් වෙලා නැහැ. හරියටම 1.5 වෙලා නැහැ. 1.5 කළා හතරම එකම විදිහට වෙනස් කරගන්න මේ link එක on කරනවා. okay කරනවා. දැන් මට මේක බෙදා ගන්න ඕනේ rows සහ columns වලට. layout වල create guides වලින් මේ rows ගන්න අපිට අවශ්‍ය ප්‍රමාණය දීලා 10ක් අපි දෙමු. gutter space එක කියන්නේ මේ gap එක සහ columns ගන්න අපි 3ක් දෙමු. ඒකෙත් gutter space එක 5ක් විතර දාලා. මේක page වලින් බෙදන්න එපා. page වලින් බෙදුවොත් මේ උඩ කෙළවරින් ඉඳන් බෙදෙන්නේ. margin එකෙන් බෙදා ගන්න. okay. දැන් ඔන්න අපි layout එක හදාගත්තා. ඉතින් මේක තමයි plan එක. එතකොට මේ plan එකට තමයි මුලින් සඳහන් කරපු document එක. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා පෙන්නපු document එක plan කරලා තියෙනවා. එතකොට ඒකේ column rows 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 12ක් තියෙනවා කමන්නේ. ඕන 12කට වැඩි කරගන්න පුළුවන්. layout create guides මෙතනදී මතක තියාගන්න ඕනේ මේ guides මේක apply කරාට පස්සේ මේක remove කළා තමයි ආයෙ apply කරන්නේ. දැන් 12ක් දාන්නවා. දාලා මේ columns තුනකට වෙන් කළා. okay. දැන් එතකොට මේකේ මේ layout එකේ තියෙන මෙන්න මේ කොටුව අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒක වෙනම තලයක අපි කරනවා නම් හොඳයි. layer එකක් මේ rectangular frame tool එකෙන් අපිට පුළුවන් මේ කොටුව ඇඳ ගන්න මේ ආකාරයට. මේකට apply කරලා තියෙනවා අපි වර්ණයක්. fill එකට අපි දාලා තියෙනවා cyan 50 වගේ color එකක්. මෙතනින් අපි හදාගෙන තියෙන පොඩි text frame එකක්. මෙතනින් පල්ලෙහාට මෙහෙම. ඒ text frame එකේ ඇත්තට මේ text frame එක කුඩා වට තියනවා නම් හොඳයි. මෙහෙම මුල් අවස්ථාවේ මෙහෙම කුඩාවට තියාගන්න. මේකට text එකක් අරන් තියෙනවා. දැනට නිකන් text බලා ගන්න පුළුවන් InDesign වල fill with placeholder text කියන එකේ type වල මේක අපි text එක පොඩ අඩු කරමු. මෙන්න මෙතනින් අපි අයින් කරමු text ටික.
මේ ටෙක්ස්ට් එක විශාල කරගමු. 24ක් විතර දාමු. දාලා පොඩ්ඩක් පල්ලෙහාට කරගමු ටෙක්ස්ට් ෆ්‍රේම් එක. මේකේ කලර් එක නෑ මෙතනටම අපි ගමු මේ උඩට. මේකේ කලර් එක අපි බ්ලැක් කලර් එක දීලා ඒක 150ක් වගේ අඩු කරගමු. ටෙක්ස්ට් එක වෙනස්. ටෙක්ස්ට් එක ගැන හිතන්න එපා. අපි ලේඅවුට් එක ගැන විතරක් හිතන්න. එතකොට මෙතනටත් ටෙක්ස්ට් එකක් අපිට ඇප්ලයි කරගන්න පුළුවන්. මෙහෙම ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඳගෙන ඒක ලින්ක් කරගන්නත් පුළුවන්. ඔයගලන් මෙතන ලින්ක් කරගන්නත් පුළුවන් ඊළඟ එකට ලින්ක් කරගෙන පළවෙනි ෆ්‍රේම් එකේ ක්ලික් කරලා අර විදිහටම type වල fill with placeholder text කියන තැනින් ටෙක්ස්ට් එකක් ඇප්ලයි කරනවා. මේ ටෙක්ස්ට් එකත් select all කරලා control A 50 වගේ දෙනවා කලර් එක. black 50. දැන් ඔන්න ඔය වගේ සැලසුමක් අපි මුලින් ගත්ත සැලසුමට ඔය වගේ අපිට ඇප්ලයි කරගන්න පුළුවන් content එක. එතකොට මේ තමයි layout එකේ තියෙන මූලික ප්‍රයෝජනය. ඉතින් දැන් ඔයගලන්ට මම කියලා දුන්නේ InDesign වලින් කොහොමද layout එකක් නිර්මාණය කරගන්නේ කියලා. අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා කොහොමද හරියටම layout එක plan කරන්න කියලා. ඊළඟ පාඩමෙන් බොහෝ වෙලාවට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් InDesign භාවිතා කරලා අපි කළේ මේ grid එකක් කොහොමද plan කරන්න කියන එක. එතකොට grid එකේ අවශ්‍යතාවය මම ඔයගලන්ට පැහැදිලි කරා. මූලික කොටස් සමතුලිතව, ඒ කියන්නේ align කරගන්න, balance කරගන්න අපිට මේ grid එක අත්‍යවශ්‍ය වෙනවා. layout design එකක් කරනකොට මූලික වශයෙන් අපිට grid එකක් ඕන වෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා choose a single focal point. ප්‍රේක්ෂකයාගේ අවධානය සහ උනන්දුව හරියටම නිර්මාණය වෙන එක ස්ථානයක්. නිශ්චිතව ස්ථානයක් තබා ගන්න ඕන. ඒකට අපි කියන focal point කියලා. ඒ කියන්නේ හරියටම visual interest එක වැඩිම තැන අපි highlight කරන්න ඕනේ. අපි මුල් design එකට නැවතත් ගියොත් දැන් මේ InDesign පිටුවේදී අපේ visual interest එක වැඩිම තැන තමයි මෙතන. මේ උඩ කොටස. එතකොට මෙන්න මෙතනට තමයි මම වැඩි අවධානයක් යොමු වෙන image එක හෝ මොකක් හරි graphic එකක් ඇතුල් කරන්නේ. එතකොට මෙතනට අපිට ඒ වගේ sample graphic එකක් ඇතුල් කරන්න පුළුවන්. දැන් මේ page එකම මේකම මම මේ layers වල තියෙනවා. මේක මම off කරලා ගත්තොත් අපේ content එක දැන් මේ තියෙන්නේ. දැන් මේ visual interest එක වැඩි කරන්න තමයි මෙතනට තමයි අපි ඇහැ මුලින්ම යන්නේ. අපේ ඇහැ ගමන් කරන මූලික ස්ථානය. එතකොට එතන තමයි focal point එක වෙලා තියෙන්නේ මේකෙදි. එතනින් පස්සේ තමයි ඒකට අපි භාවිතා කරන ටෙක්ස්ට් එකත් එක්ක ක්‍රමානුකූලව අපේ ඇහැ ගමන් කරනවා. මොකද්ද මේ ආටිකල් එක කියන එක සම්බන්ධයෙන්. හොඳයි. දැන් ඔයගලන්ට පැහැදිලි මම හිතන්නේ මේ focal point කියන එක. ඒක තමයි visual interest එක වැඩිම තැන. ඒ වගේම අපිට ඩිසයින් එකකදී මම ඉස්සෙල්ලා අර ඉමේජස් දෙකක් ගැන කතා කරා. මේකට ඉස්සෙල්ලා ඔයගලන්ට පැහැදිලි ඇති මේ තියෙන්නේ. දැන් මේකෙදී මේ ඉමේජ් එකයි මේ ඉමේජ් එකයි ගත්තොත් මේ ඉමේජ් එකේ අපිට white space එකක් කියලා එකක්, ඒ කියන්නේ හුස්ම ගන්න අවකාශයක් කියලා එකක් අපිට ඉතුරු කරලා නැහැ. කියන්නේ අපි බැලුවොත් අපිට නිකන් හරියට සංකීර්ණ අවස්ථාවකට මුහුණ දෙනවා. එතන මෙතනදී අපිට හුස්ම ගන්න පරිසරයක් ඇති කරලා තියෙනවා. මෙන්න මේ හුස්ම ගන්න තියෙන පරිසරය තමයි අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ මේ white space කියලා. මේක negative space කියලාත් කියනවා. මෙතනදී කියන්නේ white space කිව්වම මේ සුදුවෙන්ම තියන්නේ කියන එක නෙමෙයි. අර ගොඩක් සංකීර්ණ හැඩතල භාවිතා කරන්නේ නැතුව ඇහැට ප්‍රිය උපදවන කොටසක් එතනට භාවිතා කරන්න කියන එක තමයි මෙතනදී අදහස් කරලා තියෙන්නේ. white space එකක් තිබ්බොත් ගොඩක්ම contrast වෙනවා නම් ඔයගලන්ට ඒක අඩු කරලා තියන්න පුළුවන් වෙන මොකක් හරි හැඩතලයක් භාවිතා කරලා. එතකොට විශාල ප්‍රමාණයක් ඇති අවකාශයකට වඩා සංවිධානාත්මක හා පිරිසිදු අවකාශයක් මිනිස් ඇස ඉතා පහසුවෙන් වටහා ගන්න. ඒක තමයි අර මේකෙන් ඔයගලන්ට තේරෙන්නේ. ඒ කියන්නේ සංකීර්ණ, ඒ කියන්නේ ගොඩාක් එලිමන්ට්ස් භාවිතා කරලා තියෙනවා මෙතන. නමුත් මේකේ බැලුවොත් එලිමන්ට්ස් ප්‍රමාණය අඩුයි සාපේක්ෂව සහ පිරිසිදු බව පිළිවෙල කියන එක මෙතන තියෙනවා. ඒක තමයි
නිර්මාණය කිරීමේදී අපිට වැදගත් වෙන තවත් කොටසක් වෙන්නේ. එතකොට ලේඅවුට් එක නිර්මාණයේදී ග්‍රිඩ් එකක් භාවිතා කරන එක, ෆෝකල් පොයින්ට් එකක් නිර්මාණය කරගන්න එක, වයිට් ස්පේස් තියෙන එක සහ මේ සියලුම දේවල් කිසියම් හයිරාකි එකකට, ඒ කියන්නේ ඕඩර් එකකට, ඒ කියන්නේ වැදගත්කම අනුපිළිවෙල අනුව මේවා එකිනෙකක් සැකසීම ඊටාම වැදගත් වෙනවා. මුලින්ම වැදගත් වෙන්නේ මොකද්ද? දෙවනුව මොකද්ද? තෙවනුව මොකද්ද? ඒ වගේ අවසාන වෙන්න අර පාර, ඒ කියන්නේ අපේ ඇහැ ගමන් කරන අයි මූවමන්ට් එක ඊටාම හොඳින් මේ ඩිසයින් එක තුල තිබිය යුතුයි. එතකොට දැන් ඔයගලන්ට පැහැදිලි ලේඅවුට් එකක් නිර්මාණය කරනකොට සැලකිය යුතු කරුණු, මූලික කරුණු හතරක් මෙතනදි මම කතා කරලා තියෙනවා. ඒ වගේම මීට අමතරව තවත් කරුණු තියෙනවා. proximity, simplicity, එතකොට ඒ වගේ ගොඩක් ඒවා, contrast, ඊළඟට harmony, unity වගේ ගොඩාක් දේවල් තියෙනවා මේක තුල. ඉතින් ඒවා හැම එකක්ම අපිට කතා කරන්න අවශ්‍ය නැහැ. මේ තුලින් ඒවා ගැන අවබෝධයක් ඔයගලන්ට ගන්න පුළුවන්. අපි මේ පාඩම සාරාංශ කරොත් ලේඅවුට් එක කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. ලේඅවුට් එක නිර්මාණය කිරීම කොතරම් දුරට අපිට වැදගත් වෙනවද? එතකොට ඒ ගැන අපි අවබෝධයක් ලබා ගත්තා මෙතනින්. ඒ වගේම ලේඅවුට් එකක් අපි කම්පෙයාර් කරලා බැලුවා. සහ ලේඅවුට් එකට අවශ්‍ය මූලික කරුණු ටික අපි සාකච්ඡා කරා. එතකොට අද පාඩමේ ඔයගලා ඉගෙන ගත්තේ මෙන්න මේ ලේඅවුට් එක නිර්මාණය කරනකොට සැලකිය යුතු මූලික දේවල් කිහිපයක්. ඉතින් අපි ඊළඟ පාඩමේදී අපි තුන්වෙනි පාඩම, අතර මේ දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩමේදී අපි ඉගෙන ගනිමු ලේඅවුට් එකක් නිවැරදිව සිදු කරන්නේ කොහොමද කියන එක. කියන්නේ අපි ලේඅවුට් එකක සාම්පල් එකක් කරන් අපි ඒක ස්ටෙප් බයි ස්ටෙප්, ඒ කියන්නේ ක්‍රමානුකූලව අපි ඒක අවසන් වෙනකන් සකස් කරලා බලමු කොහොමද කරන්නේ කියන එක. මෙන්න මේ කරුණු උපයෝගී කරගෙන. හොඳයි. එහෙනම් ඔයගලන්ට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.